තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුරාණමේ තං අතුල නේතං අජ්ජතනාමිව නින්දන්ති තුන්හි මාසීනං නින්දන්ති බහුබානීනං මිතබානම්පි නින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් ඉරිදා සන්ධ්‍යා කාලයේ සිත්නෙත් අසපුවෙන් ගලාගෙන හැලෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් පාරමී පුරලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් දේශනා කරන්නට යෙදෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණී කරන්නට සූදානම් වන මොහොත. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ගේ යහපත පිණිස ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මහපල්ලේගම ආනන්ද දමයන්තද සිල්වා මහතා සහ රේණුකා ස්වර්ණකාන්තිද සිල්වා මහත්මිය යන දෙපළ ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනෙක් විසින්ම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ ධර්ම දානමය පින්කමට සම්බන්ධ වෙමින් දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි, ඔබ දන්නවා මේ බුදුදහම කියන එක පින්වත්නි මහා විශේෂිත දහමක්. විශේෂයෙන්ම මේ දිනවල ඉරිදා සිත්නෙත් අසපුවෙන් අපි සාකච්ඡා කරගෙන එන්නේ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝක සත්වයාට දේශනා කරන සුවිශේෂී ධර්ම කොටාශයක් පිළිබඳව. ඒ තමයි පරමාර්ථ ධර්ම. නැත්නම් ඔය පින්වතුන්ල දන්න විදිහට කියනවා නම් අභිධර්ම කරුණු ඇතුළත් ධර්ම දේශනා කිහිපයක් තමයි සිද්ධ කරගෙන එන්නේ. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධහම අනිත් සෑම දර්ශනයකටම වඩා වෙනස්භාවයට පත් වෙන්නේ එක කාරණාවක් නිසා. ඒ කාරණාව පින්වත්නි තේරුම් ගන්න මේ කාලය පුදුම යෝග්‍ය කාලයක්. විශේෂයෙන්ම මේ කොරෝනා වැනි වසංගතයක් රට පුරා පැතිරිලා යන අවස්ථාවක මේ වගේ භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය තේරුම් ගන්න ලැබීමම පින්වත්නි ලොකු භාග්‍යයක් කියලා සලකන්නේ. මේ වසංගත තත්ත්වයට එක්ක ලෝකයේ මිනිසුන් හැසිරෙන විදිය සහ ධර්මතාවයන් දන්නා කෙනෙක් හැසිරෙන විදිය ගැන මේ දෙපැත්ත පිළිබඳවම කල්පනා කරලා බැලුවහම පිට විශේෂයෙන්ම වෙනත් අපි කියන්නේ ඔය තියොලොජිකල් කන්සෙප්ට් නැත්නම් දේවධර්මීය සංකල්ප තියෙන යම් දර්ශන, කියන්නේ දේවවාදී, නිර්මාණවාදී වගේ යම් දර්ශන දැන් බලන්නකො මේ ස්වභාව ධර්මයේ අපූර්ව පණිවිඩයත් එක්ක අසරණ වෙලා ඉන්න හැටි තේරුණාද? පින්වත්නි, මේ හැම ආගමකම වගේ විශේෂයෙන්ම උගන්වන්නේ ස්වභාව ධර්මයේ නීතියට පිටින් යන්න. කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ ස්වභාව ධර්මයේ යම් ව්‍යසන එනවා. එතකොට ඔය බලන්නකො හැම ආගමකම වගේ උගන්වන්නේ, මම මේ ආගම් වලට බයිනව නෙමෙයි, නමුත් මේ තියෙන වෙනස තේරුම් ගන්න. ඒ ආගම් වල බොහෝ වෙලාවට උගන්වන්නේ ඒ ස්වභාවික විපත් වලින් ගැලවෙන්න නම් මෙන්න මේවා කරන්න. මොකද්ද කරන්න කියන්නේ? මෙන්න මේ දේවල් කරන්න. හරිද? මෙයා සරණ යන්න. මෙයාට මෙන්න මේ විදිය පූජාවන් කරන්න. ඔන්න බලන්න පින්වත්නි, ඔය මිත්‍යා දෘෂ්ටික නැත්නම් බුදුදහමෙන් පිටපැන්න අනිත් දර්ශනවල තියෙන ඉගැන්වීම තමයි ඕක. හැබැයි බුදුදහම ඇතුලේ උගන්වන පණිවිඩය එහෙම එකක් නෙමෙයි. කියන්නේ කවදාවත් භාග්‍යතුන් වහන්සේ ස්වභාව ධර්මයෙන් පිටපයින්න කියලා දුන්නේ. ස්වභාව ධර්මයේ එක නීතියක් තමයි මිනිස්සු වයසට යනවා. එතකොට අපිට ඒකෙන් පිටපයින්න පුළුවන් කමක් නෑ. අපිට තියෙන්නේ ඒකට අනුගත වෙන්න. එච්චරයි. දැන් මරණය කියන ධර්මතාවය. දැන් බලන්න මේ කොරෝනා. හරිද? දැන් මේ කොරෝනා වෛරසයත් එක්ක බොහෝ දෙනෙක්ට පිළිසරණක් නැති වෙලානේ. අපිට මොකක් කරන්න වෙලාද? බලන් ඉන්න වෙලා නේද? හිත ඔබේ ගමෙන් මතුවේද දන්නේ. අනිද්දාට අපේ ගමෙන් මතුවේද දන්නේ. හිත ඔබට හැදෙයිද දන්නේ නැහැ. මට හැදෙයිද දන්නේ නැහැ. අපේ දරුවන්ට හැදෙයිද දන්නේ නැහැ. කොහොමත් පින්වත්නි, මට නිකමට හිතෙනවා මේ වසංගත තත්ත්වයන් පාලනයෙන් තොර වුණොත්, ඇත්තටම බොහෝ තැන්වල අපි දන්නවා බොහෝ තාම දියුණු රටවල් වල පවා මේවා යම්කිසි මට්ටමකට විතරයි පාලනය වුණේ. පාලනයෙන් තොරවීමත් එක්කම ඒගොල්ලෝ පුදුම අසරණකමකටපත් වෙනවා. ඉතින් මට මේ ගැන කියන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි මම ඒවට කාලය ගන්නෙ නැහැ. මොකද හේතුව මේ වෙනකොට ඔබට හැම තැනින්ම ඕවනේ ඇහෙන්නේ. මේ මං හිතන්නේ මොනවා ගැන කතා කරත් ඔබට ඕවා ඇහෙනවා අනිවාර්යයෙන්.
ඉනිසා මම මේ කියන්නේ දැන් අපි කළ යුත්තේ කුමක්? පින්වත්නි දැන් අපි කරන්න ඕනි එකම දේ තමයි මේ ස්වභාව ධර්මයේ මවන රටාව දිහා බලන් ඉන්නේ. එච්චරයි. අපි වෙන මොනවා කරන්නද? අපි මේ ලෝකෙට ඉපදුණා. අපි ඉපදුනාට පස්සේ මේකේ තියෙන නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ දුක සැප යස ආයස මේවට දැන් පින්වත්නි මේවට නටනට ඉන්න එපා. දුකත් එක්කම සැපත් වෙනවා. ලාභත් එක්කම අලාභත් වෙනවා. දැන් පින්වත්නි ඔබ මේකට කළ යුත්තේ අඩියක් පස්සට දාගෙන පින්වත්නි ඔබ හිතන්න ඔබ තනි. මම තනි කෙනෙක්. මගේ ඇස් දෙකට මේ මුළු ලෝකෙම පේනවා. දැන් ලෝකයට වෙන වසංගතිය මට පේනවා. මම මේක බුදුදහමත් එක්ක කල්පනා කරලා බලනවා ස්වභාව ධර්මයේ මවන මේ රටාව මට තියෙන්නේ බලන් ඉන්න විතරයි. ඔබ එහා පැත්තේ ගෙදර කෙනා මැරලා වැටි. ඔබ ඉස්සරහා ඉන්න අය මැරිලා වැටි. ඔබේ දරුවා මිය දෙන්න පුළුවන්. ඔබේ ස්වාමියා මිය දෙන්න පුළුවන්. අපි පින්වත්නි මේකට නටන එක නෙමෙයි කරන්න ඕනේ. හරිද? දැන් අර මුණ්ඩරාජ සූත්‍රයේ තියෙනවනේ. ඕකේ පැහැදිලිවම තියෙනවා. අංගුත්තර පංචක නිපාතයේ තියෙන මුණ්ඩරාජ කියලා සූත්‍රය. ওই සූත්‍රයේ තියෙනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. කියන්නේ මේ ස්වභාව ධර්මයේ යම් යම් සිදුවීම් ඉස්සරහා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද හැසිරෙන්නේ? අශ්‍රුතවත් පෘථග්ජනයා කොහොමද හැසිරෙන්නේ? දැන් ওই පිංගුතුලට ඔන්න හොඳම තැනක් තමයි තමන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක්ද අශ්‍රුතවත් පෘථග්ජනයෙක්ද කියලා මැනගන්න. මේ ස්වභාව ධර්ම. දැන් ওই පිංගුතුලගේ දරුවා මැරෙනවා මේ කොරෝනා හරි මොකක් හරි හැදී. දැන් බලන්න පිංගුතුනි මරණේ හරි වෙනස් නෙනි. අර ටිකොලේක දාලා හරි අමුතුයි මේ මරණය. මටත් ඇත්තටම ගොඩක් දැනිච්ච මරණයක්. ඒ කියන්නේ මේක හරි අපි අසරණයි. කාටවත් ඉන්න බෑ, කාටවත් යන්න බෑ. මලගෙවල්නේ බොරු සෝබන ඔක්කොමනේ ආටෝපනේ මැරුණා නම් බෑග් එකකට දැම්ම ගිනි තිබ්බා පිච්චුවා ඉවරයි. දැන් මගේ පින්වත්නි ඔන්න ඔබට මේ වගේ සිදුවීමක් මරණයක් එනවා. කොරෝනා වලින් වෙන්න පුළුවන් නරකම දේ මරණයනේ. ඔතනින් එහාට වෙන නරකක් නෑනේ නේ. පියන්නේ අනිත් එක තමයි මේ කොරෝනා කියන්නේ අපිට හැදිච්ච එක රෝගයක් විතරයි. ওই පිංගුතුල හොඳට ඒව මතක තියාගන්න. මේ රටට මේ ලෝකෙට ඊට වඩා ලෙඩ හැදිලා තියෙනවා. කොච්චර වසංගත හැදිලා තියෙනවද නේ? ওই පිංගුතුලට මතකද මහා මාරිය කියලා එකක් හැදුනා. මිලියන 5ක් මැරුණා ඒ කාලේ. එතකොට ජපන් වසූරිය කියලා එකක් හැදුනා. මිලියනයක් මැරුණා. හරි ඊට පස්සේ තව එක එක ඒවා තියෙනවනේ නේ. ඔය කහවුන, රුසියානුන, ස්පාඥුන, ආසියානුන, සූකරුන. දැන් තාමත් තියෙන HIV නේ තාමත් තියෙනවා. දැන් මේ වෙනකොට මිලියන 25 35 විතර ප්‍රමාණයක් මැරලා තියෙනවා. දැන් පිටින් අපිට මේ කොරෝනා වලට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. ඔබට මං කියන එක තේරෙනවද? මේකේ වෙන්න පුළුවන් අවසාන දේ තමයි මරණය. බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව සිහිපත් කළා මරණ ධම්මං මා මීයති අලබ්බනීයට්ටාන. අනේ මා මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. අපි මැරෙනවාමයි. මම මේ පණිවිඩය කියලාම අපේ දේශනාවට අද බහින්න. ඔන්න අශ්‍රතවත් පෘථග්ජනයා මොකද කරන්නේ? ඔන්න තමන්ගේ කෙනෙක් මැරුණාට පස්සේ ගෙදර ගේනවා මිනිහ. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා අශ්‍රතවත්, මෙයාට කිසිම නෑ ධර්මයේ ශ්‍රුතයක්වත් නෑ. ධර්ම මාත්‍රයක්වත් දන්නේ නෑ. ඒ නිසා යාට සිද්ධ වෙනවා අත් දෙක ඔළුවේ ගහගෙන අඬන්න අනේ මගේ මෙයා මැරුණා මෙහෙමයි. මෙහෙම වුණා කියලා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම නෙමෙයි. දැන් අඩුම කියලා තියෙනවා පිටින් අශ්‍රතවත් පෘථග්ජනයා ඔය තමන්ගේ ගෙදර මලගයක් වුණාම කන්නේත් නෑ. බොන්නේත් සිහි නැති වෙවි ඇදගෙන වැටෙනවා. තමන්ගේ රැකියාව කරන්නේ නෑ. දැන් කඩවල එහෙම ඔය පිංගුතුල්ලා සති ගණන් මාස ගණන් වහනවනේ නේ. ඒ තමයි අශ්‍රතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. මම නෙමෙයි කියන්නේ. මුණ්ඩරාජ සූත්‍රය අරගෙන බලන්න අංගුත්තර පංචක නිපාතය. හරි. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම නෙමෙයි. එයාගේ මරණය ආවට පස්සේ එයා මරණය ගේනවා. එයා මේ අත් දෙක ඔළුවේ ගහගෙන සිහි නැති වෙවි වැටෙන්නේ නෑ. කොණ්ඩේ කඩාගෙන එයා කල්පනා මම කන්නේ නැතුව ඉඳලා හරියන්නේ නෑ. මරණ එක කොහොමත් මැරෙනවා. මම මේ කඩවල් වහගෙන ඉඳලා හරියන්නේ නෑ. කොහොමත් මරණය කියන එක වෙනවා. මම මගේ රැකියාව කරන්න ඕනේ. මම කාලා බීලා ඉන්න ඕනේ. ඔන්න බලන්නක පිංගුතුනි අඩුම ඔය වගේ සරල සංකල්පයක්වත් ඔය පිංගුතුන්ලගේ ඔළුවේ නෑනේ. ඒ නිසා මම මේ කියන්නේ බුදුදහම කියන්නේ පිංගුත්නි ස්වභාව ධර්මයයි. බුදුදහම තමයි ස්වභාව ධර්මයේ මේ නීති අපිට කියලා දුන්නේ. ඒ නිසා දැන් ඔබ කලබල වෙන්න එපා. මේ කොරෝනා වලට ඔබට දෙන්න උපදේශය මම මේ දෙන්නේ. දැන් පිංගුත්නි ඔබ බය වෙන්න එපා. ඔබ පැත්තකට වෙලා මේ වෙන සංසිද්ධිය බලන්න. ඔබට හිත කන්නේ නැතුව මැරෙන්න. හදිසියෙ ඔබට මරණය ආවා කියලා හිතන්නකෝ. ඔබට මරණය ආවා. දැන් ඔබ ධර්මතාවයන්ගෙන් පෝෂණය වෙන්න. මොකද මේ මරණය කියන එකෙන් පින්වත්නි අපිට ගැලවෙන්න බෑ. ඉපදුනා නම් උප්පත්තිය සහ වේද මරණං ආගතං සදා. හැබැයි ඔබ මෙවරත් මේ මරණය දිහා කල්පනා කර බය වෙවි ප්‍රපංච ගොඩනගනගේ හිටියොත් වෙන්නේ මොකක්ද? ඔබට සදාකාලිකවම සංසාර ජීවිතයේ මරණ ධර්මය කියන එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ මරණය කියන එක තේරුම් අරගෙන, මේ ස්කන්ධ පහ ගැන තේරුම් අරගෙන, මේ කාමයන් කෙරෙහි තියෙන තණ්හාව දුරු කරලා, ඒ කාමයන් බලාපොරොත්තුව නිසාම ඇතිවෙන භව තණ්හාව දුරු කරලා පින්වත්නි මේ සංසාර ජීවිතය කෙලවර කරනවා විනා හරිද මේ කන්න නෑ දෙම්බගනි අපි රටක් විදියට අසරණ හරිද ඔය මේ අපි පින්වතුනි ඉල්ලගෙන අර කෑව වගේ වැඩක් තමයි එක පැත්තකින් මේ කරලා තියෙන්නේ
අපේ සංස්කෘතිය හානි කරගත්තු නිසා, අපේ ජීවිත රටාව හානි කරගත්ත නිසා, අපේ සભ્યත්වය හානි කරගත්ත නිසා අද අපිට හැම පැත්තෙම අසරණ වෙන්න වෙලා. දැන් ඔබ පරක්කු වැඩි. දැන් කල්පනා කළොත් මේවා ඔබට නෙමෙයි රජයවල් වලට කියන්න ඕනේ. ඒවා කල්පනා කරලා අපේ රට ඇතුලේ ස්වයං පෝෂිත රටක් බවට දැන්වත් පත් නොකරගත්තොත් තවත් ව්‍යසන වලට නම් ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක වෙනම කතාවක්. පින්වත්නි, අපේ පැත්තෙන් අපිට තියෙන්නේ දැන් මේ ස්වභාව ධර්මයේ මේ වෙලාවේ මවපු චිත්‍රය දිහා බලන් ඉන්න විතරයි. මේකට කලබල වෙන්න. මේකට දුවන්න එපා. මේකට අඬන්න එපා. මේකට ශෝක කරන්න එපා. මේකට අකමැති වුණා කියලා මේක යන්නෙත් නෑ. කැමති වුණා කියලා ඉන්නෙත් නෑ. ඒ නිසා අපේ කැමැත්ත අකමැත්ත අපිට ඒ ස්වභාව ධර්මයට වැඩක් නෑ. ස්වභාව ධර්මයේ මවන චිත්‍රයට අනුගත වෙන්න ඕනේ. රස්නේ වෙලාවට අපි පින්වත්නි සීතල තැනකට යන්නේ එකයි කරන්න ඕනේ. සීතල වෙලාවක අපි රස්නේ තැනකට යන්නේ එකයි කරන්න ඕනේ. රස්නෙටයි සීතලටයි බැන ඉඳලා වැඩක්. ඒ නිසා මේ ලෝක ධර්මතාවයන් තේරුම් ගන්න තාක්ම පින්වත්නි ඔබට කවදාවත් අඩුම දැන් බලන්න අභිධර්මයේ පැත්තකින් තියෙන ওই මුණ්ඩරාජ සූත්‍රයේ කියපු ශ්‍රුතවත් අශ්‍රුතවත් තැනින් ඔබ කොහෙද ඉන්නේ කියලා බලන්න. මම මේ කියන එක තේරෙනවද? පිටි ඔන්න ඔය ධර්මතාවයන් නිසියාකාරව තාමත් දැන් අවුරුදු ගාණක් බණහන. අවුරුදු ගාණක් භාවනා කරනවා. භාවනා වැඩසටහන් වලට යනවා. හැබැයි තාමත් ඔබේ ඔළුවට මේක ගිහිල්ලා නැති නිසා නේද? ඔබ තාමත් මේ බලන්න ඔබ ඉන්නේ අශ්‍රුතවත් පෘථග්ජනයා කියන තැන. අයි මේ ඔකේ දෙකක් නෑ පින්වත්. බොහෝ දෙනෙක් අශ්‍රුතවත් පෘථග්ජන කියන තැන ඉන්නවා. ඒ පින්තුල බණහල තෙම් මේ කාලේ වුණත් දැන් පහුගිය දවස්වල බණහනවා කියලා දැන් කරන්න මොකද? දැන් මම හැමතිස්සෙම කියන කතාවක් දැන් මම එක දිගටම අභිධර්මයේ ගැන දේශනා කරගෙන ආවා. ස්වාමීන් වහන්සේ කාලීන බණක් කියන්න බැරිද? ඉතින් මං කියනවා කාලීන බණක් තමයි කියන්නේ. හැබැයි මේ කාලීන නෙමෙයි බුද්ධ කාලීන බණ. මේ කාලීන බණක් කියලා මම මේ කොරෝනා වලින් වෙන්න 100 ගානක් ස්පිරිතාලේ ඉන්නවා. දෙන්නෙක් එක්කෙනෙක්ද මැරිලා ඉන්නවා. ඕවා කියලා වැඩක් තියනවද පින්වත්? මම කියන්නේ දැන් කාලීන බණක් කියලා අර්ථ ගන්නවන්නේ මොකක්ද? අන්න ඒකයි ඔබ බලන්න. ඔය පින්වතුන්ල හැමදේම අර මේ කාලීන කියලා අහලා බුද්ධ කාලීන ධර්ම දේශනාව අමතක කරලා මේ වර්තමානයේ තියෙන සංකර කාලීන බණවලට අනුගත වීමක් තමයි වෙලා තියෙන්නේ. එනිසායි ඔබේ හිතේ ශ්‍රද්ධාවත් හරියට වැඩිලා නැහැ, ප්‍රඥා ඉන්ද්‍රියත් වැඩිලා නැහැ. බලන්නකො පින්වතුන්ල ඔය පින්වතුන්ල සීලයෙන් පෝෂිතයිද? සමාධියෙන් පෝෂිතයිද? ප්‍රඥාවෙන් පෝෂිතයිද? දැන් මම මේ අපි කියන කාරණා ඔය පින්වතුන්ල අහලවත් නැහැ කියලා සමහරු මට කතා කරලා කියනවනේ. එතකොට අපි කොහෙද ඉන්නේ කියන එක කල්පනා කරලා පින්වත්නි අනිවාර්යෙන් මේ සියුම් ධර්මතා පිළිබඳව අධ්‍යයනය කරන්න අපේ හිත නවා ගන්න ඕනේ. මම මේක තේරුම් ගත යුතුමයි කියන ටිකදී හිත හකුලවා ගන්න නැතුව මේ ධර්මයට බැස්සොත් තමයි මේ ධර්මයේ පිළිබඳව අපිට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා අපි පහුගිය දවස්වල මෙන්න මේ ජීවිත ගමන තේරුම් ගන්න පුළුවන් නැත්නම් බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මයේ පිළිබඳව දේශනා කරපු තාම පරමාර්ථ ගැඹුරුම දේශනාව ශ්‍රවණය කරගෙන සියුම්ම දේශනාව ශ්‍රවණය කරගෙන එන ගමන් පහුගිය දවසක අපි කතා කළා ලෝභ චෛතසිකය සහ ditthi චෛතසිකය සහ මාන චෛතසිකයේ ස්වභාවය. පින්වත්නි මෙතනදී මම මතක් කරන්නම් මේ ලෝභය කියන එක ඔබ ඇති කරගන්නව නෙමෙයි. ඒ ලෝභය කියන චෛතසිකය ඇති වෙන ස්වභාවයක් මේ ලෝකයේ තුල තියෙනවා. අන්න ඒකයි. ඒක ඇති වෙන්න බලපාන හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි අවිද්‍යාවෙන් කල්පනා කරලා නැත්නම් අවිද්‍යාව මුල් වෙලා තමයි ලෝකයට අපේ තුල කැමැත්තක් ඇති වෙන්නේ. ඒ නිසායි ලෝභය කියන ස්වභාවය ඇති වෙන්නේ. අර ඔබට මතකයි? බැහැර කළ යුතු වස්තුව බැහැර නොකරන්නේ අවිද්‍යාව නිසා. ඒක ඔබ කරනවා නෙමෙයි. ඒක මේ ලෝකයේ තුල ඔබ තුල පවතින ස්වභාවයක්, ධර්මතාවයක්. ස්වභාව ධර්මයේ විසින් සිදුවෙන. අන්න ඒ වගේ. දිට්ඨිය, මානය මේවා පින්වත්නි ස්වභාව ධර්මයේ එක එක පැතිකඩ. මම මේවා ඔබට තාම පැහැදිලිව ස්වභාව ධර්මයට ගලපලා පෙන්නන්නම්. ඔබත් මමත් කියන්නේ ස්වභාව ධර්මයේම නිර්මාණයක්. ඒකයි. තේරුණා නේද? මම හැමදාම කියන කතාවක්. ඔබත් මමත් කියන්නේ ස්වභාව ධර්මයේම නිර්මාණයක්. හොඳයි. පින්වත්නි ඔන්න ඊට අනුරූපීව අපිට අද කතා කරන්න තියෙන්නේ ඔය පින්වතුන්ල දන්නවා දැන් අපි මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච, ලෝභ, ditthi, මාන කියන චෛතසික ධර්ම 7 පිළිබඳවම කතා කරලා ඉවරයි. අද අපිට කතා කරන්න තියෙන්නේ ද්වේෂය කියන චෛතසිකය පිළිබඳව. එතනින් තමයි අපිට මේක පටන් ගන්න තියෙන්නේ. පින්වත්නි, ද්වේෂය කියන චෛතසිකය ගැන විශේෂයෙන්ම කතා කරන්න වෙන නිසා මේක බොහොම වටින කාරණාවක් නිසා බොහෝ දෙනෙක්ට හොයාගන්න අමාරු. අද දවසේ ධර්මදේශනාවට මාතෘකා කළෙත් මම ওই ද්වේෂය ගැන ලියවිච්ච යම්කිසි ගාතාවක් ධම්මපදයේ තියෙන. භාගතුන් වහන්සේ විසින් දේශනා කරපු. අතුල කියන උපාසකයා ආරම්භය තමයි මේක දේශනා කළේ. පින්වත්නි, ඒක ගැන සිහිපත් කරන්න කලින් මම ද්වේෂය ගැන සිහිපත් කරලා ඉන්නම්. මේ ද්වේෂය කියන චෛතසිකය පින්වත්නි හරීම ඒ කියන්නේ කෙනෙක්ට තේරුම් ගන්න අමාරු චෛතසිකයක්. දැන් අපි අහලා තියෙන නිකන් අරමුණක හැප්පෙන ස්වභාවය, අරමුණට කැමති නැති වෙන ස්වභාවය. ඔහොමනේ. පිටින් ඇත්තටම ද්වේෂය කියන්නේ දුස්සතීති දෝසෝ. එහෙමයි කියලා තියෙන්නේ. යෝ ස්වභාවෝ
පුද්ගලං දුස්ස. යම් කිසි ස්වභාවයක් පුද්ගලයාව දූෂ්‍ය කරනවද? දැන් බලන්නකෝ දේශය අපේ මොකද කරන්නේ? දේශي පුද්ගලයාව දූෂ්‍ය කරනවා. අන්න ඒකට කියනවා ඉතිසෝ ස්වභාවෝ දෝසෝ. අන්න ඒ දූෂ්‍ය කරන ස්වභාවයට කියනවා මොකක් කියලාද? ද්වේෂය කියලා. එතකොට ද්වේෂය කියන්නේ මොකද්ද? මේ හැප්පෙන ගැටෙන එකක් නෙමෙයි. දුස්සතීති දෝසෝ. ද්වේෂය කියන්නේ මොකද්ද? යම් කිසි ධර්මතාවයක් පුද්ගලයාව දූෂ්‍ය කරනවද? ඒ දූෂ්‍ය කරන ස්වභාවයට කියනවා ද්වේෂය කියලා. හරි. දැන් මේ ද්වේෂයේ තියෙන අපිගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන හතර. ඕක හරි ලස්සනයි තේරුම් ගත්තාම ඊටාම දීර්ඝ විස්තරයක් ඕකේ සඳහන් වෙලා තියෙනවා. මොකද්ද ද්වේෂයේ ලක්ෂණය? චණ්ඩික්ක ලක්ෂණ. මොකද්ද ලක්ෂණය? චණ්ඩික්ක ලක්ෂණ. මේ චණ්ඩික්ක කියන්නේ චණ්ඩි බව, සැඩ බව කියලා කියන්නේ. සැඩ බව තමයි. කියන්නේ අර යන් කම්පින් නිකන් රෞද්‍ර ගතියක් තියෙනවා. සැඩ පරුෂයි. චණ්ඩික්ක ලක්ෂණ. චණ්ඩියා වගේ කියලා අපි කියන්නේ. අන්නේ චණ්ඩි බව, සැඩ බව තමයි ලක්ෂණය කරගෙන පවතින්නේ. ඒක තමයි ද්වේෂයේ ලක්ෂණය. හරි. විසප්පන්න රසෝ. රසය මොකක්ද? අරමුණෙහි ක්‍රූරව කම්පා කිරීම. ඒ කියන්නේ දැන් Tamanට ගැටෙන ඇහැට එන අරමුණට ක්‍රූරව පින්වත්නි කම්පා කරවීම තමයි කෘත්‍ය කොටගෙන පවතින්නේ. එනි ඒ Tamanට එන අරමුණ ක්‍රූරව ඒ අරමුණ පින්ගනි බැහැර කරන ස්වභාවය. ඒක තමයි ද්වේෂී කෘත්‍ය බවට පත් වෙන්නේ. හරි. ඊළඟට ආඝාතවත්තු පදට්ඨානෝ. මොකක්ද ආඝාතවත්තු පදට්ඨානෝ කියලා කියන්නේ? ඔය තියෙනවා නවවිධ ආඝාත වස්තු කියලා කාරණාවක්. එක තැනක නවවිධ ආඝාත වස්තු කියලා තියෙනවා. විශේෂයෙන්ම මේතනදී නම් අර්ථ ගන්නවලා තියෙන ආඝාතවත්තු පදට්ඨානෝ කියලා නවවිධ ආඝාත වස්තුවත්. නමුත් තවත් තැනක දසවිධ ආඝාත වස්තුව කියලාත් මේක විස්තර විග්‍රහ කරලා තියෙන තැන් දකින්න පුළුවන්කමක් තියෙනවා. මොනවද මේ නව ආඝාත වස්තු කියලා කියන්නේ? පින්වත්නි මේ නවවිධ ආඝාත වස්තු කියලා කියන්නේ කෙනෙක්ට ක්‍රෝධය ඇති වෙන තැන්. තේරෙනවද මම මේ කියන්නේ? ඔන්න මෙන්න මෙහෙම හැසිරෙනවා. දැන් මෙහෙම ඇති වෙනවා ක්‍රෝධය කියන එක. අනත්තං මේ අචරීති ආඝාතෝ ජායති. කොහොමද කියන්නේ? මෙයා මට පෙර අනර්ථයක් කරලා තියෙනවා. එහෙම හිතෙනවා. දැන් මේ වෙලාවේ අනර්ථයක් කරපු එකක් නෙමෙයි. මෙයා මට එදා මෙහෙම කළා. අන්න එතනදී කෙනෙක්ට තමන්ගේ හිත දූෂ්‍යභාවයට ගිහිල්ලා ද්වේෂය කියන එකට වස්තුවක් බවට ඒකපත් වෙනවා. ඒක අයෝනිසෝ මනසිකාරය. කියන්නේ දැන් එළියේ තියෙන පටිඝ නිමිත්ත අරමුණු කරගෙන දැන් ඇත්තට මේක පටිඝ නිමිත්තක් වෙන්න පුළුවන්. ඒ පටිඝ නිමිත්ත අරමුණු කරගෙන තමන් තුළින් සිද්ධ වෙනවා අයෝනිසෝ මනසිකාරය. මොකද්ද? අනත්තං මේ අචරීති ආඝාතෝ ජායති. මෙයා මට එදා වැරදක්. ඒ නිසා මම මෙයාට මෙන්න මේ දඬුවම දෙන්න. අන්න එහෙම පිටුත්නි අපිට තරහ ඇති වෙන්න. ඊළඟට ඒක වර්තමාන වශයෙන් ඇති වෙනවා. අනත්තම් මේ චරතීති ආඝාතෝ ජායති. මෙයා මට කලින් කරලා නැහැ. හැබැයි මෙයා මට දැන් අනර්ථයක් කරනවා. මේ දැන් සිද්ධ වෙනවා. අන්න එහෙම හිතෙන්න පුළුවන් නේ. මේ වෙලාවේ මෙයා කරන වැඩේ මට එච්චර ගැළපෙන එකක් නෙමෙයි. ඒ නිසා මම මෙයාට මේකට පනිෂ්මන්ට් එකක් දඬුවමක් දෙන්න ඕනේ. අන්න එහෙමත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දෙකයි. ඊළඟට අනාගත වශයෙන් අනත්තම් මේ චරිස්සතීති ආඝාතෝ ජායති. මෙයා මට දැනුත් කවදාවත් වරදක් කරලා නැහැ. ඇත්ත. දැන් වරදක් කරන්නේත් නැහැ. හැබැයි අනාගතේ මෙයා මේ මට වරදක් කරන්න පුළුවන්. ඒකද අතීතයේ විශේෂම රජවරු එහෙම මේ හිතලා තියෙනවා නේද? සමහරුන් මෙයා දියුණු වුණොත් මගේ රාජ්‍ය උනත් අල්ල ගන්න පුළුවන් කියලා. එයාවයි දරුවන්වයි ඔක්කොම මරපු තැන් තියෙන්නේ. අන්න ඒ ඇවිල්ලා ඔය අනාගතය කෙරෙහි ඇති වෙන ඒ කියන්නේ තරහව. ඒව පින්වදී මේවා අස්ථානීය උපදින දේවල්. ඇත්තම කතාව. අනාගතය පිළිබඳව බයක් ඇති වෙලා ඇති වෙන මේ තරහ ඇතිවීමට හේතුවට කියනවා තවත් එක ආඝාත වස්තුවක් කියලා. එතකොට තුනයි. ඊළඟට පින්වදී දැන් තමන්ට නෙමෙයි. ඊළඟ එක ඇති වෙන්න පුළුවන් පියස්සමේ මනාපස්ස අනත්තං අචරි. මගේ ප්‍රියායට මෙයා දැන් මට මුකුත් වරදක් කළා නැහැ. හැබැයි මගේ නංගිට මෙහෙම කියලා තියෙනවා. මගේ මල්ලිට මෙහෙම කියලා තියෙනවා. මගේ පුතාට මෙහෙම කියලා තියෙනවා. දැන් ওই සමහර අම්මලා මොන්ඩිසෝරි වලට එහෙම ගිහලා රණ්ඩු වෙන්නේ මේ උඹලගේ පුතා මගේ පුතාට නේද මෙහෙම කියලා තියෙනවා කියලා. දැන් තමන් තරහ ගන්න වෙන සිද්ධියක් අරමුණු කරගෙන. මගේ ප්‍රියායට මෙයා වරදක් කරලා තියෙනවා. ඊළඟට ඒ වගේම ඔක වර්තමාන කාලයට එනවා. දැන් එතකොට හතරයි. වර්තමාන කාලයට එනවා දැන් වරදක් කරනවා. අනාගතේ වරදක් කරાવી. දැන් දරුවෝ දෙන්නෙක් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට අනිත් දරුවා මට වඩා හොඳට ඉගෙන ගන්නවා වගේ පේනවා. නැත්නම් අපි හිතමුකෝ ඒ මොකක් හරි ටීම් එකකට සිලෙක්ට් කරනවා, තෝරනවා. තෝරනකොට මගේ දරුවා තේරෙන්නේ නැති වෙයි. අර අහවලා තේරෙයි කියලා හිතලා හප්පපු අවස්ථාවක් මේ මෑත කතා කියන්නේ. යා පාරේ යන ගමන් හප්පලා. එහෙනම් මගේ මල්ලිගේ කඩේට වඩා මෙයාගේ කඩේ දියුණු කරගනීවි කියලා පාරේ යනකොට හප්පපු අවස්ථා අපි දැක්කා. අන්න ඒ වගේ සිදුවීම් වලට කියන මගේ ප්‍රියමනාපය නිසා මට මේ හිත දූෂ්‍ය වෙන සිද්ධිය වෙන්න පුළුවන්. ඕක තමයි අනිත් කාරණාව. ඊළඟට දැන් එක මට ඊළඟට මගේ ප්‍රියමනාපයට අතීත වර්තමාන අනාගත වශයෙන් 6යි. අප්‍රියස්සමේ අමනාපස්ස අත්තං අචරි. දැන් ප්‍රියයට අනර්ථයක් කරනවා වගේම අප්‍රියයට අර්ථයක් කරනවටත් අපි කැමති නෑ. හිතන්නකෝ මගේ තරහකාරියෙක් ඉන්නවා.
ඒ තරහකාරයාට කවුරු හරි කෙනෙක් උදව්වක් කරලා තියෙනවා මම දන්නවා. මම කියනවා මේක මගේ තරහකාරයාට මේ උදව්ව කරා. නේ ප්‍රේමනාපයට අනර්ථයක් කරා වගේම තරහකාරියාට අර්ථයක් කරාමත් ඒක ආඝාත වස්තුවක් බවට පත් වෙනවා. කරා මේ වෙලාවේ කරනවා අනාගතේ සිදු කරයි. අන්න බලන්න. මට 3යි අතීත වර්තමාන අනාගත. ප්‍රියයට 3යි අතීත වර්තමාන අනාගත. අප්‍රියයට 3යි අතීත වර්තමාන අනාගත. මෙන්න මේ 9ට කියනවා නවවිධ ආඝාත වස්තු කියලා. පින්වත්නි මෙතනදී තව එකක් තියෙනවා. දැන් දසාඝාත වස්තු කියලා එකක් තියෙනවා. මේකත් ඔය පින්තුල දැනගෙන යන්න. මේ 9ටම එකතු වෙනවා තව එකක්. අට්ඨානේ වාපන ආඝාතෝ ජායති. අස්ථාන කෝපය. අස්ථාන කෝපය කියන්නේ දැන් සමහර පින්වත්නි වැස්සට වහින කොටත් කෙපෙනවා. අනේ මෙහෙමයි වහිනවා කියලා වැස්සට බහිනවා. වැහැල පෑවුවාම අවුවට කෙපෙනවා. වහින්නෙත් නෑ පිච්චෙනවා දැන් පින්වත්නි අස්ථානේනේ කෙපෙන්නේ. ඕන් නැති දෙයකටනේ. ස්වභාව ධර්මයේ සිදුවීම් වලට කෙපෙනවා. අන්න ඒකට කියනවා අස්ථාන කෝපය කියලා. සමහරු පාර යනකොට කකුල ගලක වදිනවා. මම දැකලා තියෙනවා ආයි ගලට පයින් එකක් ගන්නවා. මේ ගල මෙහෙමයි මට මෙහෙම කරන්න අර පොඩි කාලේ අපේ ළමයින්ගේ ඇඟේ ගහක් එහෙම මොකක් හරි වැදුනහම බයිසිකලේ වැටුනහම අපි බයිසිකලයට ගහනවනේ. ගහලා කියනවා හරි පුතේ මං ගැහුවා. දැන් ඔයා පරිස්සම් වෙන්න. දැන් අපි දන්නවා ඒක දරුවා අස්ථානීය කෝපයක් ඇති කරගත්ත කියලා. හැබැයි ලොකු වෙලා ඔබව කවුරු හරි වාහනයක් කප්පනවා. ඔය පිටුල වාහනෙට ගහන්නේ නැද්ද? ඔය පිටුල වාහනෙට ගහනවා. පොල්ලක් හරි අරගෙන ගහලා මේ ටිපින්ගනි කවුරුත් වාහනේ ලවන්නේ නැහනේ ඔබව හප්පන්න බලාගෙන. ඔය පිටුලගේ කාර් එකක් තව කාර්යයක් එක්ක හැප්පෙනවා. ඔන්න අස්ථාන කෝපියට මේ මම කියන්නේ. එතකොට ඔය පිටුල නිකන් බහැලවිල්ලා අරයා නිකන් හිතාමතලා ඇවිල්ලා හැප්පුවා වගේ එහෙම නෑනේ පිටුනේ කවුරුත් කාර් එකක් ගන්න අමාරුයි. කවුරුත් මේ බලහත්කාරයෙන් පාරේ ගිහිල්ලා මේ උඹලව හප්පන්න එනවා කියලා හප්පන්නේ නැහැ. ඒ නිසා කොයි කාටත් වෙන්න පුළුවන් වැරද්දක්. ඉතින් මේ වැරද්ද නිවැරදි කරගන්නවා විනා. දැන් ඉතින් ඕන තරම් සොලියුෂන් තියෙනවනේ පින්වත්නි ලංකාවේ ඉන්ෂුරන්ස් කම්පැනි ඉතින්. හරිද? ඒ ෆුල් ඉන්ෂුරන්ස් ගෙවනවා. වාහනේ කැඩුනොත් වාහනේට වාහනයක් දෙනවා. එහෙම නේද? 100%ක් ගෙවනවා තමන්ගේ වාහනෙට. ඉතින් ඒ නිසා මේ අපි අර අස්ථානීය රණ්ඩු වෙලා පොලිසිය එන්ට්‍රි දාගෙන ඕන් නැති දේවල් කරනවට වඩා තමන්ගේ වාහනේ තමන් හදාගන්න අනිත් කෙනාගේ වාහනේ ඔක්කොම පින්වත්නි අද තියෙන වාහන බොහෝ අය ෆුල් ඉන්ෂුර්. එහෙම තමයි. තමන්ගේ ඇත්තේ වරදක් තියෙනවා කියලා දන්නවා සමහරුන්ට දැන් මේ මිනිසුන්ගේ ලෝභය, ද්වේෂය කියන එක පිළිබඳ කෙලවරක් නැතුව ගිහිල්ලා තියෙනවා. අර ඉන්ෂුරන්ස් එකෙන් ගෙවනවා. ඒත් හැප්පිච්ච කෙනාගෙනුත් කීයක් හරි කඩා ගන්න තියෙනවා නම් ඒක තමයි කරන්නේ. මෙන්න මේ අස්ථානේ උපදවන කෝපයන් නිසා පින්වත්නි සමහරු ධර්ම දේශකයන්න් වහන්සේට බයිනෝ. පින්වත්නි ඔබට බන හොඳ නැත්නම් ඔබ කරන්න ඕනි අහන්න නැතුව ඉන්නේ. නොඅසා ඉන්නවා මිසක නේද? ඒකනේ කරන්න ඕනි. හැබැයි අස්ථානීය කිපීම කියන එක සිද්ධ කරනකොට පින්වත්නි ධර්ම දේශකයාට බයිනෝ. පින්වත්නි මේවා ලේසි පහසු දේවල් නෙමෙයි. ගුණවතුන්ට කිපුණාම දැන් කාලි යකින්න වගේ මේවා වෛරය බැඳාම පින්වත්නි සසරෙන් සසරට භවාන්තරයට පවා ගෙනියන්න පුළුවන්. ඒවදත්ත කී පාරක් නිරයට වැටුණාදනේ මහා බෝසතාණන් වහන්සේට වැරදි කරලා. අපේ බෝසතාණන් වහන්සේට. එනිසායි මම මේ පිළිබඳව කියලා දුන්නේ මේ තමයි නව ආඝාත වස්තු සහ නැත්තම් දසවිධ ආඝාත වස්තු කියලා අපිට හඳුන්වන්න පුළුවන් කාරණාව. ඕක තමයි පින්වත්නි ආඝාත වස්තු පදට්ටාණී කියලා කියන්නේ. දැන් අපි කතා කළානේ මේකේ ලක්ෂණීය රස පදට්ටාණී. අපි පච්චපට්ටාණී ගැන කතා කළේ නේ. පච්චපට්ටාණී කියලා කියන්නේ දුස්සන පච්චපට්ටානෝ. මොකද්ද වැටහීම? අරමුණ දූෂ්‍ය කිරීම තමයි වැටහීම ලක්ෂණය කරගෙන ඉන්නේ. කියන්නේ මේ අරමුණ දූෂ්‍යභාවයට පත් කිරීම තමයි මේකේ වැටහීම. ආසන්න කාරණාව තමයි අර නවවිධ ආඝාත වස්තු දසවිධ ආඝාත වස්තු කියලා අපි හැඳින්වුවේ. මම හිතනවා මේක ගැන ඔබට තේරෙනවා ඇති කියලා නිසකවම. මොකද ඉතින් මේක ටිකක් අමාරුයි. ඇත්තටම අමාරුයි. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ඔබහන ද්වේෂය වගේ නෙමෙයි අපිට ගොඩාක් එහාට ගිහිල්ලා හිතන්න කාරණා මේක තුල තියෙනවා. නේද? ඒ නිසා අර එහෙම එහාටම ගිහිල්ලා හිතුවාම පින්වත්නි අර මේකට කියන්නේ එසෙන්ස්. හරයම උකහා ගත්තට පස්සේ අපිට මගතට වරදින්න දේවල් නේ. ඒකයි. සපින්ගනි මේ ද්වේෂය කියන එක තාම නරක එකක්. මේක අපි හැමතිස්සෙම දකින්න ඕනේ. දැන් උපමා දීලා තියෙනවා පහටාසී විසෝවිය. කොහොමද කියන්නේ? දණ්ඩෙන් පහරලත් සර්පයෙකු වගේ. එහෙම දකින්න ඕනේ. ඔය පිංගුතුල ගමනක් යනකොට කෝට්ටකින් ගහපු සර්පයෙක් නායෙක් දැක්කොත් එයා කොහොමද ඉන්නේ? පෙනේ පුප්පගෙන ඉන්නේ. ඔය පිංගුතුල කොච්චර පරිස්සම් වෙන්න ඕනේ. අන්න ඒ වගේ ද්වේෂය කියනක ඔය පිංගුතුල්ලගේ හිතට ආවහම ඔය පිංගුතුන්ලා දණ්ඩෙන් පහරලත් සර්පයෙක් තමන්ගේ තුල ඉන්නවා වගේ දැනගන්න ඕනේ. විස නිපාතෝ විය. කොහොමද කියන්නේ? විෂපතනයක් වුණා වගේ. අර විෂ දුමක් නගිනකොට අපි මොකද කරන්නේ? නහයකට අතින් වහගෙන පැත්තකට වෙනවනේ නේ. හිතේ ද්වේෂය කියන එක පින්වත්නි විෂ දුමක් වගේ දකින්න ඕනේ. ඒ විෂ දුමක් වගේ විෂ දුමක් නෙමෙයි විෂ දුමක් වගේ දකින්නකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. මේක තවත් කෙනෙකුට ආග්‍රහණීය වුණොත් මොකක් වෙනවද? එයාට බොහෝම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊළඟට දාවක් ගිවිය ලැබුගින්නක් වගේ දකින්න. ලැබුගින්න පින්වත්නි පටන් ගත්තාම කෙලවරක් නැහෙනි නේද? ඔය කුඹරකට හේනකට එහෙම ගිනි ගත්තොත් කුණු ගොඩක් ගිනි තියනකොට
ඒ ගින්න පැතිරිලා යන්නේ පින්වත්නි පුදුම වේගයකින්. ඒක නවත්තන්න ඒක ලඟ වෙන්නවත් පුළුවන්. දැන් සමහරු ඔයම ගින්නි නිවලා තියෙනවා නම් ඔය ගින්න ඇවිල්ලා යනකොට පින්වත්නි ඒක නිවන්න කියලා ළඟට යන්නකෝ. අපි ඉදලක් පොල්ලිත්තක් මොකක් හරි අරගෙන ඉයලා ගැහුවට අපිට පාරයි දෙකයි ගහන්න පුළුවන්. ඇයි? ගින්නේ සැර වැඩි. ලැබු ගින්න කියන එක එහෙම ලේසියෙන් නවත්තන්න පුළුවන් ගන්න. ඒ ගින්නේ සැරට අපේ රෝම කූප පවා පිච්චෙනවා. ඒ නිසා පින්වත්නි ලැබු ගින්නක් වගේ භයානක එකක් විදියට මේක දකින්න. මතකනේ උපමාව මොනවද? දණ්ඩෙන් පහරලත් සර්පෙක් වගේ, විෂ දුමක් වගේ, ලැබු ගින්නක් වගේ. තවත් තියෙනවා. ලද්දෝ කාසෝ සපත්තෝවිය. අවකාශලත් සතුරෙක් වගේ. කොහොමද? අවකාශලත් සතුරෙක් වගේ. දැන් සතුරෙක්ට පින්වත්නි අවකාශයක් ලැබුණොත් මොකද කරන්නේ? මහා විනාශයක් කරනවනේ. ඔය පින්වතුන්ලගේ හිත තුළ ඇතිවෙන ද්වේෂය අවකාශලත් සතුරෙක් වගේ දකින්න. ඔන්න කල්පනා කරලා අයින් කරගන්න ඕනි ක්‍රම. හරිද පින්වත්නි? තව මේකට උපමා නොවේ. ඒකුත් තව දීලා තියෙනවා. විෂ මිශ්‍ර වෙච්ච පල්වුණු මුත්‍රා ගොඩක් වගේ. විෂ මිශ්‍ර වෙච්ච පල්වුණු මුත්‍රා ගොඩ. කොච්චර දුර්ගන්ධද මේ උපමාව? ඒ වගේ දකින්න කියලා තියෙනවා. දට්ටබ්බෝ. ඒ වගේ දත යුතුයි. පින්වත්නි මේ ද්වේෂය කියන එක අනිත් අයට පුදුම විනාශයක් කරන්නේ. තමන්ට අනිත් අයටත් විනාශයක්. තමන්ට රූප තමන්ගේ විරූපභාවයට පත් කරනවා. වර්ණයේ විරූපභාවයට පත් කරනවා. ඇස් විරූපීභාවයට පත් කරනවා. වචන විරූපීභාවයට පත් කරනවා. මේ වගේ පින්වත්නි නොයේකුත් විරූප විප්‍රකාර ඇති කරනවා මේ ද්වේෂය කියන එක. ඒ විතරක් නෙමෙයි. ඔය ද්වේෂාධික පුද්ගලයෝ ඉන්නව නේද? ඒගොල්ලෝ ඉක්මනින් වයසට යනවා. ඉක්මනින් ජරාවට පැමිණෙනවා. ඒ නිසා කියලා තියෙනවා දෝසස්ස කිප්පං ජරා සම්භවතු. මේ ද්වේෂය කියන එක තියෙන කෙනා අර තික්ක දෝසස්ස. මේ ද්වේෂාධික පුද්ගලයා තික්ක දෝසස්ස කියන්නේ ද්වේෂය අධික පුද්ගලයා ඉක්මනින් ජරාවට පත් වෙනවා. එයාට වැඩි ආයුෂයක් නෑ. ඉක්මනින් දිරලා වැරහැලි වෙලා යනවා. නිසා මතක තියාගන්න ඉතින් රූප විරූප භාවයට පත් කරනවා කියලා කිව්වේ ඒකයි. එනිසා පින්වත්නි මේ දෝසෝ අත්තං නජානාති දෝසෝ අත්තං පස්සති. මේ ද්වේෂය කියන කාර්යයක් දකින්නේ නෑ. මේ ද්වේෂයේ අර්ථය දන්නේ නෑ. ද්වේෂය කියන කාවහම තමන් කවුද? අනිත් අය කවුද? ඉන්නේ ස්වාමීන් වහන්සේ නමක්ද? එහෙම කිසිම එකක් නෑ. එක වේශයෙන් මේ ද්වේෂය ඇවිල්ලා පින්වත්නි තමන්ට සිදු කරන්න ඉතාම නරකවල්. මේ ද්වේෂය කියන එක වේශයෙන් එන්න පුළුවන්. එක විදිහට එන්න පුළුවන්. ඒ එක විදිහට එන ද්වේෂවල විශේෂයෙන්ම අපිට සිද්ධ කරන්නේ අනර්ථයක් කියන එක නම් ওই පින්වතුන්ලා හොද්දට මතක තියාගන්න. අර සරපියෝ වගේ, විෂ දුමක් වගේ, ලැබුගින්නක් වගේ, අවකාශලත් සතුරෙක් වගේ, විස මිශ්‍ර වෙච්ච පල්ලු මුත්‍රා ගොඩක් වගේ. මෙහෙම දැකලා පින්වත්නි මේ ද්වේෂය දුරු කරලා දාන්න උත්සාහ කරන්න. ඊගදී මේ ද්වේෂයේ විවිධ දැන් ප්‍රභේද තියෙනවා. දැන් ওই පින්වතුන්ලා හැල්ලති ක්‍රෝධය කියලා එකක් තියෙනවා, ද්වේෂය කියලා එකක් තියෙනවා. ක්‍රෝධය කියන්නේ මොකද්ද? ක්‍රෝධය කියලා කියන්නේ කෙනෙක්ට පළවෙනින් ඇතිවෙන කිපීම. කියන්නේ පළවෙනියටම කෙනෙක්ට කිපීමක් ඇති වුණොත් ඒකට කියනවා ක්‍රෝධය කියලා. ඒක දෙවෙනි පාර ඇති වෙන්නේ ද්වේෂයක් විදිහටයි. ක්‍රෝධය තමයි ද්වේෂය බවට පෙරලෙන්නේ. ඒක කියලා තියෙනවා. මේ මගේ කතාව නෙමෙයි හරිද? මේ මං හිතලා බලලා කියනේව නෙමෙයි. සීලක්ඛන්ද අට කතාවේ මේක තියෙනවා. ඒ විතරක් නෙමෙයි. කන්හ ජාතක අටුවාව. හොඳට බලන්න මේ වරගෙන. කන්හ ජාතක අටුවාවෙත් මේක මේ විදිහටම කියලා තියෙනවා. හරි? ඊළඟට ද්වේෂය සහ ප්‍රතිගය කියලා එකක් තියෙනවා. මොකද්ද? ද්වේෂය සහ ප්‍රතිගය. පටිගය කියන්නේ මේකෙදි පින්වත්නි ද්වේෂය කියලා කියන්නේ දුර්වල කිපීම. අර නිකන් හිත ඇතුලෙන් වගේ ඇති වෙන එකට කියනවා ද්වේෂය කියලා. හැබැයි බලවත් කිපීමට කියනවා පටිගය. එයා ඇවිල්ලා පින්වත්නි බලවත් ලෙස කිපිලේ. එයා හැප්පෙනවා අරුමුණි. මොකක් කිව්වත් එයාට ඊට පස්සේ අර්ථය අනර්ථය පේන්නේ නෑ. ඔන්න ඔහම මේ ද්වේෂයේ විවිධ ප්‍රභේද තියෙනවා. හැබැයි පින්වත්නි තව මෙහෙමකුත් තියෙනවා. මේ ද්වේෂය තියෙනවා නේද? ප්‍රඥාවන්තයන්ට මේ ද්වේෂයෙන් හානියක් නැත. කාටද නැත්තේ? ප්‍රඥාවන්තයන්ට නැත. එනිසා කියලා තියෙනවා පණ්ඩිතා නාම කන්ති බලා භවන්තින කෝධ බලාති. පණ්ඩිතයාගේ පින්වත්නි වැඩියෙන්ම බලවත් වෙන්නේ ශාන්තියයි. ඒ කියන්නේ ඉවසීමයි. මෝඩයාගේ තමයි ක්‍රෝධය බලවත් වෙන්නේ. පණ්ඩිතයාගේ වැඩිපුර බලවත් වෙන්නේ ඉවසීමයි. හැබැයි හොඳට මතක තියාගන්න. මේ ඉවසීම කියලා කියන්නේ නිවටකමට එහෙම නෙමෙයි. ඉවසනවා කියලා කියන්නේ නිවටකමට නෙමෙයි. කවදාවත් පින්වත්නි කෙනෙක් Tamanට වැරදක් කරා කියලා ඒ පුද්ගලයාත් එක්ක කිපෙන්න යන්න එපා. හරිද? ඒ පුද්ගලයාගේ සිදුවීම තියෙනවනේ. අන්නේ සිදුවීම වැරදි නම් ඒ සිදුවීම දැකලා බිම බලා ගන්නත් එපා. කෙනෙක් Tamanට වරදක් කරපු පුද්ගලයා කෙරෙහි වෛරයක් බඳ ගන්නවා නම් අන්න ඒකට කියනවා ද්වේෂය නැත්නම් උපනාහ කියන වෛරය කියලා. හරිද? හැබැයි කෙනෙක් යම්කිසි වැරදි සංසිද්ධියක් දැකලා ඒ සංසිද්ධියට බිම බලා ගන්න එක ඒකට කියන්නේ ශාන්තිය නෙමෙයි නිවටකමයි. ඒ නිසා අපි කතාවටත් කියන්නේ පුද්ගලයාට වෛර නොකරන්න, ක්‍රියාව කෙරෙහි අවධානය යොමු කරන්න. ක්‍රියාවට වෛර කරන්න. එහෙම ඒක නම් භාග්‍යවතුන් වහන්සේ කතාවක් නෙමෙයි. මේ මෑත කාලේදී පහළ වෙච්ච සමාජ විද්‍යාඥයෙක් කියපු කතාවක්. නමුත්
ඔබ මේ කතාව අපිට ගන්න තැනක් තියෙනවා. ඒකයි මම මේක කිව්වේ. යම් කිසි පුද්ගලයෙක් කෙරෙහි ඔබ තරහ ඇති කරගත්තොත් ඒ කියන්නේ ඔබ ඇති කරගෙන තියෙන ද්වේෂය. හැබැයි යම් කිසි සංසිද්ධියකට ඔබ එරෙහි වුණොත් එතන තියෙන එක ගැටීමක් නෙමෙයි. ඒක ගැටීමක් බවට පත් වෙන්නේ නැත්තේ ඇයි කියන එක මම කියන්නම්. එතන තියෙන්නේ සංසිද්ධියට නිවට නොවීමක්. ඉවසනවා කියලා මේ බුදුදහම විනාශ කරගෙන යනකොට අම්මව තාත්තව දූෂණය කරලා යනකොට රට අගාධයට යනකොට පින්වත්නි බිම බලාගෙන ඉන්න එක නම් නෙමෙයි ඉවසීම කියලා කියන්නේ. ඒකට කියන්නේ නිවටකම කියලා. මම මේවා ගැන ඉතාම විස්තර විග්‍රහ සහිතව ඉදිරියේදී කියලා දෙන්නම්. හරි? ඔබ ද්වේෂය ගැන දැනගත යුත්තේ දැනට මෙපමණයි. පින්වත්නි මම මේකම තව පුංචි සිහිපත් කිරීමක් කරන්නම්. පින්න මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන ධර්මතාවයන් අපිට නිතර කරදර කරන අකුසල මූල තුනක්. මේ අකුසල මූල තුන පිළිබඳව අපිට දීර්ඝ විග්‍රහයකට ඉදිරියේදී අපිට යන්න වෙනවා. ඒකට හේතුව තමයි මේවා ගැන හොඳට දැනගත්තාම තමයි කියන්නේ මේ චෛතසික ස්වභාවය හොඳට තේරුම් ගත්තාම තමයි පින්වත්නි අපිට මේ වගේ මේ නික්මීමක් ලැබෙන්නේ. දැන් ওই ද්වේෂී විවිධ ප්‍රභේද තියෙනවා. ඒ විවිධ ප්‍රභේද අපි හොඳට තේරුම් නොගත්තොත් දැන් තව එකක් තියෙනවා උපනාහ කියලා. මේ ද්වේෂීට කියලා තියෙන අර්ථයක්. මම මේ නිකන් ඔබට කියන්නේ. මේ උපනාහ කියලා කියන්නේ අර දැන් යම් කෙනෙකුගේ ක්‍රෝධයක් ඇති වෙලා ඒක ඉක්මනට සිඳිලා ගිහලා හිත යට තැම්පත් වෙනවා. වෛරය කියලා කියන්නේ උපනාහ කියන එකට තමයි. ඒ උපනාහ ස්වභාවය වෛරය කියන ස්වභාවයෙන් ලේසියෙන් සංසිඳන එකක් නෙමෙයි. මේවා අපි තේරුම් ගන්න එපේ. මේවා තේරුම් ගත්තේ නැත්නම් අපේ මං ඉතින් උපන් ක්‍රෝධය මෙහෙම කරනකොට පරිස්සමෙන් අයින් කරගන්නවා මෙහෙමයි කියලා අපි දැන් හිතෙනවා. හැබැයි අපේ හිතේ වෛරය තියෙනවා. ඒ වෛරය තිබ්බාම තමයි අර නවවිධ ආඝාත වස්තු මෙයා මට එදා මෙහෙම කළානේ බලන්නකෝ අදත් මෙහෙම කරනවානේ මං තව ඉවසන්නේ කියලා කොච්චර ඉවසන්නද? ඔන්න ඔය වගේ අපිට අර මතුවෙලා එන්නේ ආපහු ද්වේෂය අර උපනාහ කියන අවස්ථාවට ගිය වෛරය. ඒකයි කාලියක් ඉන්නට දේවදත්තට මං කිව්වනේ නේ. භවාන්තරය දක්වාම මේ වෛරය කියන එක අරගෙන ගියා. එනිසායි කිව්වේ අර නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචන අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනත්තන. මේ වෛරය කියන එක වෛරයෙන් සංසිඳෙන්නේ නැත. හරියට අපවිත්‍ර දැන් අපි හිතමුකෝ කෙලසොටු සෙම වගේ මොකක් හරි වාජනයක තියෙනවා. අපිට පුළුවන් දෙයක තවත් කෙලසොටු සෙම වලින්ම හොදලා දාන්න. බෑනේ අපිට සිද්ධ වෙනවනේ. මොකක් හරි පිරිසිදු වතුර එකක් දාන්නනේ. අන්න ඒ වගේ කෙලසොටු තමයි වෛරය කියලා කියන්නේ. ඉතින් අපි ඒක සෝදාන්න යන්නේ කෙලසොටු සෙම වලින් නම් වෛරය සංසිඳෙනවද? නෑ. වෛරය සංසිඳෙන්නේ නෑ. ඒ නිසා වෛරය පින්වත්නි මෛත්‍රියනුයි සංසිඳෙන්නේ. අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් මේකේ දැනගන්න ඕනි මේ වගේ යම් ප්‍රභේද ටිකක් තියෙනවා. ඒ ප්‍රභේද ටික අපි හිමින් සැරේ තේරුම් ගන්න ඕනි. කොහොම නමුත් පින්වත්නි විශේෂයෙන්ම මේ ද්වේෂය කියන එක තමන් හොද්දට තේරුම් ගන්න. තමන්ගේ ඇතුළට තමන්ගේ ගෙදරට සර්පෙක් ආවම අපි කොච්චර බය වෙනවද? තමන්ගේ බඩට වසක් විසක් ඇතුළු වුණාම අපි කොච්චර බය වෙනවද? අන්න ඒ වගේ තමන්ගේ පංචස්කන්ධය කියන නිවසට සර්පෙක් ඇතුළු වුණා වගේ වසක් විසක් ගියා වගේ මේ ඇතුළේ ගින්නක් ඇති වුණා වගේ අපි මේ ද්වේෂ ආදී ධර්මතාවලින් දුර වෙන්න ඕනේ. ඉතින් මේ ගැන වැඩි විස්තර මම ඉදිරියේදී සිහිපත් කරන්නම්. දැනට අපි ඊළඟ චෛතසිකය සඳහා යමු වෙනවා. දැන් අපි ද්වේෂයත් කතා කළා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව. නැත්තම් ඔකට කියන්නේ ඉස්සා කියලා. ඉස්සා කියන්නේ මේ ඊර්ෂ්‍යාවට කියන පාලි නම. හරිද? යන්න අල්සයන්න සායන්න. ඔහොම තමයි කියන්නේ. ඔය පිඟුතුල්ලා නම් ඉස්සා කියලා කියන්නේ ඔය කනබන જાතියකටනේ. මෙතනදි ඉස්සා කියලා කියන්නේ ඊර්ෂ්‍යාව කියන චෛතසිකයේ පාලියෙන් කියන නම. ඊළඟට මේ ඊර්ෂ්‍යාව ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ ඊර්ෂ්‍යාව ගැන සිහිපත් කරන්න පින්වත්නි මේ ඉච්ඡා මච්චරිය කියන දෙකම අපිට එකට කතා කරන්න ලැබීම ලොකු භාග්‍යයක්. මේ ඉස්සා කියලා කියන්නේ මොකක්ද මේ ඉස්සාවේ ස්වභාවය? පරසම්පත්තීනං ඉස්සතීතේ ඉස්සා. මොකක්ද කියන්නේ? පරසම්පත්තීනං අනිත් අයගේ සම්පත් මෙරමා සැපත්. එහෙමයි කියන්නේ. මෙරමා කියලා කියන්නේ මගේ නොවන. අනිත් අයගේ සම්පත් ඉවසන්නේ නැද්ද? ඉස්සති කියන්නේ නොයිවසනවා කියන එක. නොයිවසයිද අන්න ඒකට කියනවා සා ධම්ම ජාති. ඒ ධර්ම ස්වභාවයට කියනවා ඉස්සා කියලා. ඊර්ෂ්‍යාව. තේරුණාද? මොකක්ද ඊර්ෂ්‍යාව කියන්නේ? අනිත් අයගේ සම්පත් නොයිවසන ස්වභාවයයි. අන්න ඒකට තමයි කියන්නේ ඊර්ෂ්‍යාව කියලා. ඔය පිටුතුලට නැති මේක නෙනේ හැමෝටම තියෙන එකක් මේ. මේ බොහෝ භික්ෂුණී උපාසක උපාසිකා මේ බොහෝ දෙනෙක් මගේ රත්තරන් පින්වත්නි මේ ඊර්ෂ්‍යාවෙන් තමයි මේක පින්වත්නි පුදුම විදිහට තියෙන එකක්. මම මේක ගැන කියන්න. එතකොට ඔය පින්වතුන්ලට තේරුම් ගන්න පුළුවන්. මේ ඊර්ෂ්‍යාවේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන දිහා බලන්නකෝ. මේ ඊර්ෂ්‍යාවේ ලක්ෂණය තමයි පරසම්පත්තීන උසූයන ලක්ෂණ. මොකද්ද? අනිත් අයගේ සම්පත් උසූයන ලක්ෂණ. නොයිවසන බව තමයි ලක්ෂණය. අනිත් අයගේ සම්පත් ඉවසන්නේ නෑ. ඒක ඉවසන් ඉන්න බෑ. පිච්චෙනවා වගේ දැනෙනවා. ඒක තමයි ලක්ෂණය. තත්තේව අනබිරති රස. එන්නේ ඒ වස්තුන් වල අනබිරති නොඇලීම නොසතුටු වීම තමයි කෘත්‍ය කරගෙන පවතින්නේ.
හරිද? එහෙම කිව්වහම හිතෙන වෙති හාමුදුරුවනේ නොයැලෙන්න නොසතුටු වෙන්න කියලා නේ කියන්නේ කියලා. මම ඒ ගැන කියලා දෙන්නම්. මේක දැනට මතක තියාගන්න රසය මොකද්ද? අනබිරති රස. ඒ පරසම්පත්තීන් කෙරෙහි නොසතුටු වෙන බව තමයි මේකේ කෘත්‍ය බවට පත් වෙන්නේ. තේරුණා නේද පින්වත්නි? හරි. ඊළඟට විමුඛ භාව පච්චපට්ඨාන. ඒ කියන්නේ විමුඛ භාව කියලා කියන්නේ පින්වත්නි මේ තමන්ගේ ඇහෙන් බලන්න බෑ. ඇසින් නොබැලිය හැකි බැවින් මුහුණ හරවා ගැනීම. විමුඛ භාව කියන්නේ මුහුණ හකුලවා ගන්නවා. මුහුණ හරවා ගන්නවා. ඒක තමයි මේකේ වැටහීම. අනිත් අයගේ සම්පත් කළානේ අපි මොකටද ඕවා බලන්නේ? මෙහෙමයි අපි දන්නේ නැද්ද වුන් හම්බ කරපු දේ කියලා තමන්ගේ මුහුණ හකුලවා ගන්නවනේ නේ. හරව ගන්නවනේ. අන්න එක කියන්නේ විමුඛ භාව පච්චපට්ඨාන කියලා. තමන්ගේ මුහුණ හරවා ගැනීම තමයි මේ ඊර්ෂ්‍යාව කියන එකේ පින්වත්නි වැටහීම් කාරණා බවට පත් වෙන්නේ. ඒක තමයි අපිට වැටහෙන්නේ. පරසම්පත්ති පදට්ඨාන. මේකට ආසන්න කාරණා බවට පත් වෙන්නේ අනිත් අයගේ සම්පත්තිය. ඉතින් ඔය පින්වත්තුලට හිත රිදෙන එක අහන්න දෙයක්ද නේ? ගමේ ගෙවල් කීයක් තියෙනවද? ඔය පින්වත්තුල කීයකට කියලා ඊර්ෂ්‍යා කරන්නද ඉතින් කියන්නකො හා එක්කෙනෙක්ට දෙන්නෙක්ට නම් 1යි 2යි 10ක් තියෙනවා නම් ඊර්ෂ්‍යාව කියන එක පින්වත්නි 10 දෙනාටම ඕක කරනවා. සමී ඊර්ෂ්‍යාව කියලා කියන්නේ කිසිම වැඩක් නැතිව තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැතුව දෙලවම පිරිහීමට පත් වෙන පාප ධර්මයක්. මතක තියාගන්න. තමන් කාටර ඊර්ෂ්‍යා කරනවා නම් මේ ඊර්ෂ්‍යාව කියන එක පින්වත්නි අපිට මෙලොවට වැඩකුත් නැහැ, පරලොවට වැඩකුත් නැහැ, කිසිම වැඩක් නැතුව තමන් පිරි දැන් දේශය නම් ඔන්න තමන්ට අනර්ථයක් හරි කර. හරි. එහෙම හරි කරා කියන්නකො. ලෝභය නම් තමන්ට ආස හරි හිතුණා. හරි. ඒකත් හොඳයි කියන්නකො. මම මේ කියන්නේ. හැබැයි මේ ඊර්ෂ්‍යාව බලන්නකො මේක මෙලෝ අපිට වැඩක් නැති එකක්. අනුන්ගේ යස, අනුන්ගේ ඉසුරු, අනුන්ගේ ගුණ, අනුන්ගේ ලාභ සත්කාර, අනුන්ගේ කීර්ති ප්‍රශංසා මේවා පින්වත්නි අපිට දකින්න බැරි බලන්න බැරියයි. අපිට දකින්න බලන්න බැරියයි. ඒ තමයි අපේ තියෙන ඊර්ෂ්‍යා ස්වභාවය. තේරුණා නේද මම මේ කියන්නේ? පින්වත්නි මේ ඊර්ෂ්‍යාව කියන ස්වභාවය යම්කිසි කෙනෙක් ගාව තියනකම් එයාට බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා විඳපු පාමොජ්ජ සුඛය ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රමෝදය ලැබෙන්නේ නැහැ. ඒ නිසානේ අර කියලා තියෙන්නේ ඉස්සානල සිකායේසං හදේ ජල තීවතේ නේව වින්දන්ති පාමොජ්ජං සම්බුද්ධාදී හිසේවිතං. මේ ඊර්ෂ්‍යාව කියන නලසිකා කියන්නේ අර අනුන්ගේ සම්පatti නොයිවසීම ලක්ෂණය කරගෙන තියෙන මේ ඊර්ෂ්‍යා නැමැති ගිනිදැන්. යේසං හදේ ජල තීවතේ. යමෙක්ගේ හදවතේ ඊර්ෂ්‍යාව කියන ගිනිදැල් දැල් වෙනවද? එයා නේව වින්දන්ති. එයාට කවදාවත් විඳින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද්ද? පාමුච්චං ප්‍රමෝදය කියන එක. කවුද ප්‍රමෝදය සේවනය කරන්නේ? සම්බුදුරජාණන් වහන්සේලා වෙනි උතුමන් වහන්සේලා සේවනය කරපු ප්‍රමෝදය ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රමෝදය ලබන්න බෑ නම් ප්‍රමෝදය කියලා කියන්නේ මොලොක්කු සතුට කියලානේ කියන්නේ. සාමාන්‍ය අර්ථය ගන්න දෙන්නේ මොලොක්කු සතුට කියලා. අපි මේවා ගැන කතා කරමු ඉදිරියේදී. ඉතින් ප්‍රමෝදය ලබන්න බැරිකම නිසාම පස්සද්ධිය ගැන කතා කවරේදනේ? පස්සද්ධිය කියන්නේ බලවත් සතුට. කාය චිත්ත දෙදෙනාගේ ප්‍රීතිය, සංසුන්භාවය කියන පස්සද්ධිය කියන ගුණ ධර්මය කවදාවත් ඒ හිත්වල වැඩෙන්නේ. ඔන්න ධ්‍යාන නැති වෙන්න හේතුව. ඔන්න ආනාපාන සති භාවනාවන් වැඩෙන්නේ නැති වෙන්න හේතුව. Tamanගේ හිත්වල ඊර්ෂ්‍යාව තියෙනවා නම් කවදාවත් මේ ප්‍රීති ප්‍රමෝද පස්සද්ධිය කියන ධර්මතාව විඳින්න බෑ. ඔන්න දැන් ඔබට තේරෙනවද ඔබට සමාධිය වැඩෙන්නේ නැත්තේ ඇයි? Tamanට භාවනාවන් වැඩෙන්නේ නැත්තේ ඇයි? මෙන්න මේ තමයි පින්වත්නි. මෙන්න මේවට තියෙන කාරණාව. ඊර්ෂ්‍යාව තමයි හේතුව. තේරුණා නේද මම මේ කියන එක? හොඳයි. පිළිද මේ ඊර්ෂ්‍යාව ගැන අපි ටිකක් තව දැනගන්න ඕනේ ඒවත් තියෙනවා. අපි හදිසියක් නැති නිසා හිමින් සැරේ ඊර්ෂ්‍යාව ගැන ඒ දැනගන්න ඕනේ දේවලුත් දැනගෙනම යමු. පිළිද මේ ඊර්ෂ්‍යාව කියන එක විවිධ වේශයෙන් කෙනෙක් ගාව පහළ වෙන්න පුළුවන්. සමහරකට ඔය පිංගුතුල්ල රැවටිලා ඉන්නත් පුළුවන් නේ. අනේ ඉතින් අපි නම් කොයිද ඔය ඊර්ෂ්‍යා අපිට තියෙන්නේ මෙහෙම එකක් නේ කියලා ඔය පිංගුතුල්ල රැවටිලා ඉන්න පුළුවන්. ඉතින් ගොඩාක් අය ගාව අපේ ලෝකේ තියෙන එකක් තමයි මේ මට කවුරු ඊර්ෂ්‍යා කරත් මම ඒගොල්ලන්ට ඊර්ෂ්‍යා කරන්නේ. මේ පිංගුතුල ඇත්තටම හිතන් ඉන්නේ මේ පිංගුතුල ඒක කියන්නේ බොරුවකුත් නෙමෙයි. මේ පිංගුතුලට හිතෙන්නේ නෑ මේ මම ඊර්ෂ්‍යයි කියලා. ඒ පිංගුතුලට හිතෙන්නෙම Taman තුල ඊර්ෂ්‍යාව කියන ධර්මතාවය නැති නිසා මට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නෑ කියලා. ඒ මොකද? ඒක වෙන්නේ ඒ රැවටීම වෙන්නේ මේ ඊර්ෂ්‍යාව පහළ වෙන්න පිංවත්නි වෙන වෙන වේශවලින්. කියන්නේ ඊර්ෂ්‍යාවේ වේශයෙන් නෙමෙයිමයි මේක පහළ වෙන්නේ. ඉතින් ඊර්ෂ්‍යා වේශයෙන්ුත් මේක එන්න පුළුවන්. ඉතින් එයාට නම් මේ බණ ටික ඇහෙනකොටම තේරෙනවනේ අපේ ඉතින් මංගා මේක තියෙනවනේ කියලා. හැබැයි දැන් සමහර පින්වතුන්ලාට හිතෙනවා නම් ඔය කිව්වට මංගාව නම් ඔය ඊර්ෂ්‍යාව කියන එක නෑ වගේ. එහෙම හිතෙනවා නම් පින්වත්නි මතක තියාගන්න. බොහෝ අය ගාව පරාර්ථකාමතා වේශයෙන් ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. පරීක්ෂණතා වේශයෙන් එන්න පුළුවන්. පුණ්‍යකාමතා වේශයෙන් එන්න පුළුවන්. පටික්කුල සංඥා වේශයෙන් එන්න පුළුවන්. අනිත්‍ය සංඥාවෙන් ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. කොහොමද එන්නේ? මේ බලන්න. දැන් පරාර්ථකාමීත්වය කියලා කියන්නේ මොකද්ද? අනිත් අයට යහපතක් කරන්න කැමති බවනේ. තේරුණාද? දැන් පරාර්ථකාමී බව කියන්නේ අනිත් අයට යහපතක් කරනවා. එතකොට ඊර්ෂ්‍යාව කියන්නේ ඒකට විරුද්ධම එකක්. හැබැයි ඔබ දන්නවද ඊර්ෂ්‍යාව
පරාර්ථකාමතාකාරයනුත් එන්න පුළුවන්. හරි කොහොමද දැන් මේ බලන්න. ඔය පිංගුතුල කාගේ හරි ඔෆිස් එකක වැඩ කරනවා. වැඩ කරනකොට ඔය පිංගුතුලත් එක්ක ඉන්න වෙන කෙනෙකුට ලැබෙන්න යනවා ලොකු උසස් වීමක්. හරිද? ඒ උසස් වීම ලැබෙනකොට ඔය පිංගුතුලට ඔය උසස් වීමට ඉරිසියාවක් එනවා. කියන්නේ දැන් මෙයාට මේක ලැබුණොත් එහෙම වෙනවා. හැබැයි ඔය පිංගුතුලට ඒක ඉරිසියාවේශයෙන් නෙමෙයි එන්නේ. මේ බලන්න. ඔය පිංගුතුල මෙහෙම හිතනවා. මෙයාට මේ තනතුර ලැබුණොත් මෙයා මේ අල්ලස් ගන්න පුළුවන්. මෙයාට අයහපතක් වෙන්න පුළුවන්. මෙයාට මෙයාගේ පවුල අමතක වෙන්න පුළුවන්. මෙයාට මේකෙන් වෙන්නේ මේ අනර්ථයක්. අන්නේ අනර්ථය නිසා මම මේ තනතුර ලැබීම කොහොම හරි වළක්වලා මෙන්න මෙයාව ආරක්ෂා කරගන්න ඕනේ. ජනතාව ආරක්ෂා කරගන්න ඕනේ. ආදී වශයෙන් දැන් බලන්නකෝ දැන් ආයේ මොන වෙස්සින්ද? එයාට යහපතක් කරන්න යනවා වගේ වෙස්සින්. හැබැයි ඇත්තටම තමන්ගේ හිත ඇතුළේ තියෙන ඉරිෂියාව තමයි ඒ අර පරාර්ථකාමතාවයෙන් සමහරක් විට ඇවිල්ලා තියෙන්නේ. මේවා හොද්දට ලියාගෙන මතක තියාගන්න. පරාර්ථකාමතාවයෙන් තමන්ට ඉරිසියා වෙන්න පුළුවන්. හරි. තව එකක් තියෙනවා. දැන් පරාර්ථකාමතාවයෙන් මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් කාට හරි දන් දෙනවා. කවුරු හරි කෙනෙක් කාට හරි දන් දෙනකොට දන් දෙන කෙනාගෙන කීර්තිරාවයක් රටේ ලෝකෙ පැතිරලා යනවනේ. මෙයා මෙහෙම දානපතියෙක්. මෙයා බොහොම දන් දෙන කෙනෙක් අරකයි මේකයි කියලා. ඉතින් මෙන්න මෙහෙම දන් දෙන කෙනෙක්ට ලැබෙන කීර්තිය ප්‍රශංසාව සමහරුන්ට ඉවසන්න බෑ. ඉවසන්න බැරි නිසා අර පරාර්ථකාමතාවයෙන් ඔතනට පොඩ්ඩක් ඉරිසියාවක් පහළ වෙනවා. කොහොමද පහළ වෙන්නේ? මෙන්න මෙහෙම වෙනවා. දැන් මෙහෙම කියනවනේ සමහරු එනේ ණයට ඔහොම සල්ලි දුන්නාම මේ රටේ යාචකයන් වැඩි වෙන්නේ නැහැ. මේ රටේ කම්මැලියෝනේ වැඩි වෙන්නේ. ඒ නිසා එනේ ණයට දෙන්න හොඳ නැහැ. එනේ ණයට දන් දෙන එක නම් හොඳයි. හැබැයි ඉතින් එනේන කෙනාට ඔහොම දුන්නොත් අර එහෙම කියලා අර දන් දෙන කෙනාගේ දන් දීම කියන කාර්යය සැහැල්ලු කරලා හරි ඒක ලොවට කරන නිකන් අනර්ථයක් වගේ පෙන්නලා ඒක පටු කරලා කතා කරන්න උත්සාහ කරනවා. අන්න ඒක වෙන්නේ පරාර්ථකාමතාවයෙන් එන ඊර්ෂ්‍යාවමයි. මතක තියාගන්න. ඊළඟට ඔය දෙකයි. තව එකක් තියෙනවා. පරාර්ථකාමතාවයෙන් තව එකක් එන්න පුළුවන්. ඒ තමයි දැන් කෙනෙක්ට නිකන් ලැබෙනවා. කොයින් හරි අපි හිතමුකෝ මට මොනවා හරි කාගෙන් හරි නිකන් ලැබෙනවා. දැන් සමහරුන්ට ඕක ඉවසන්න බෑ. එයාට නිකන් ලැබෙනවා කියලා හිතෙනවා. ඒ හිතනකොට ඉරිසියාවක් නැති වෙන්නේ මෙයාට නම් නිකම්මයි හැමදේම ලැබෙන්නේ. අපි හැමද මහන්සි වෙලා ගන්න ඕනි මෙහෙමයි. දැන් ඔන්න ඕක පින්වත්නි පරාර්ථකාමතාවයෙන් එළියට එනවා මෙන්න මෙහෙම. කොහොමද? නිකන් හිතන්න කවුරු හරි මට වාහනයක් පූජා කරනවා. මට වාහනයක් පූජා කළාම ඕක බලන් ඉන්න අනිත් අයට හිතනවා මේ හාමුදුරුවන්ට වාහන දුන්නාම අනිත් පොඩි හාමුදුරුවන්ට කවුද වාහන දෙන්නේ? එතකොට අනිත් හාමුදුරුවන්ට කවුද සලකන්නේ? අර ඒ වගේ නිකන් ලැබෙන එක දැන් ওই පින්වතුන්ලට මේ හාමුදුරුවෝ කරේ නම් ඔය වගේ විශාල ඉරිසියාවක් තියෙනවා. හරිද? ස්වාමීන් වහන්සේලා ওই පින්වතුන්ල හිතන් ඉන්නේ අපි ඉන්න ඕනේ මැටි කුටි වල පැදුරු වල පම් පැදුරු වල එහෙම එක. ওই පින්වතුන්ල ඇවිල්ලා අපේ කුටියකට එබිලා බැලුවාම මේ ඇටච් බාත්රූම් හොඳ බෙඩ් ෂීට් ওই පින්වතුන්ල වගේ මේ ඔය එහෙම ඉන්නේ නැහැ නේ. ඉතින් අපි පින්වතුන් කැලෑවල් මැද්දේ ඉන්නේ. ඉතින් අපිට ළඟ මේ දේවල් තියෙනකොට තමයි පහසු එක්තරා විදිහකට. ඉතින් මේ පහසුකම සලසා කවුරු හරි දායකයෙක් හදලා දුන්නාම ওই පිංගුතුලට අර මෙහෙම හාමුදුරන්ට දුන්නාම උන්වහන්සේලාගේ කෙලෙස් වැඩෙනවා. අරකයි මේකයි කියලා ස්වාමීන් වහන්සේලාට නිග්‍රහ කරන ස්වරූපේනොත් ඔය පිංගුතුලට එන්න පුළුවන්. මොකද්ද? වංචක ඊර්ෂ්‍යාවමයි. දැන් ඔබට තේරෙනවද මේවා මේ කොච්චර අමාරු වැඩද කියලා? ඔබට තේරෙනවද පිංගුතුනි? මේ වගේ මේකේ නොයෙක් ආකාරයෙන් පරීක්ෂණතාවයෙන් ඉන්න පුළුවන්. ඉතින් ඔක්කොම කියන්න වෙලාවක් නෙවෙන නිසා කෙටියෙන් මේ ගැන සිහිපත් කරලා දෙන්නම්. කොහොමද පරීක්ෂණතාවයෙන් එන්නේ? දැන් ඔන්න කෙනෙක් කෙනෙක්ගේ ಗುಣ කියනවා. කෙනෙක් කෙනෙක්ගේ ಗುಣ කියනකොට ඒ ಗುಣ අහන් ඉන්න අපිට ඉරිසියයි කෙනෙක්ට. එතකොට යා කියනවා ඔය කිව්වට අපි හොයලා බලන්නම්කෝ. අපි හොයලා බලන්නම්කෝ කියලා අර පරීක්ෂණයට තියනවා. පරීක්ෂණයට තියලා ඒ අර අනුන්ගේ ಗುಣ දකින්න කැමති නැති නුගුණ දකින්න කැමති කෙනාම නිසා එයා අර ಗುಣ විමසනකොටත් පින්නත් කොහෙන් හරි ගුණයක් වුණත් අගුණයක් බවට පත් කරගෙන ගන්න ස්වභාවය දක්ෂකම යාට තියෙනවා. ඒ නිසා එයා පින්නදී ඒකේ ලේසියෙන් යාට පේනවා. සැකකල යුත්තක් වශයෙන්ම පේනවා. සුළු දෙයක් හරි අරගෙන අර ගුණය බාල කරලා හිතන්න පෙළඹෙන්නේ පරීක්ෂණතාවයෙන් එන ඊර්ෂ්‍යාව වංචක ඊර්ෂ්‍යාව කියලා සිහිපත් කරලා තියෙනවා. ඊළඟට පුණ්‍යකාමතාවයෙන්ුත් එනවා. මොකද පුණ්‍යකාමතාවය කියලා කියන්නේ? පින් කරන්න කැමැත්තක් වගේ එනවා. කොහොමද ඒ වෙන්නේ? මේ බලන්න කවුරු හරි අපේ ගමේ කෙනෙක් පිනට ලොකු පින්කමක් කළා. දැන් එයා අරකින් එයාට එන කීර්තිය ප්‍රශංසාවට දැන් එයා කීර්තිමත්. අපේ ඉතින් අර මිනිස්සයා කාර් එකක් පූජා කළාය, මෙහෙම කළාය, සෙරප්පු දෙකක් පූජා කළාය, ගේට්ටුවක් පූජා කළාය. මෙයාට කියලා කීර්තියක් එනවනේ. අන්න ඒ කීර්තියට ඉරිසියාව. මොකද කරන්නේ? මමත් එයාට වඩා ලොකු පිනක් කරන්න ඕනි කියලා පින්ගන්නේ අර අකුසල ධර්මයේ කුසල ධර්මයට ප්‍රත්‍ය වෙනවා. ඒක වෙනම කතාවක්. එයා පස්සේ කරොත් එයාට ඒක පිනක්. හැබැයි සිදු වෙන්නේ මොකක්ද? අර පින් කරන්න ඕනි කියලා එන්නේ පින්වත්නි අර සංසිද්ධිය කෙරෙහි ඇති වෙච්ච වංචක ඉරිසියාවක්. ඒ හොඳට මතක තියාගෙන ඉන්න. ඒක තමයි ඊළඟ එක. තවත් වෙනවා පටික්කුල සංඥා වශයෙන්. කියන්නේ දැන් තව කෙනෙක්ගේ රූපය දැකලා අපිට හිතෙන්න පුළුවන් දැන් එයා ලස්සනයි. හරිද? හැබැයි එයා ලස්සන වුණාට අපි
මෙහෙම කියනවා සමහරුන්ට. ඔය පිටපැත්තේ තියෙන්නේ අපි දන්නේ නැද්ද? ඔය සෝභාව තියෙන්නේ පිටපැත්තේ විතරයි. ඇතුළ තියෙන්නේ සෙම සොටු, කෙල දහඩිය, මල මුත්‍රා ආදී අසූචි ගොඩවල්ය. මේ කුණු ගොඩේ පිට ඇති ඔපෙන් කොමන ඵලයක්ද? ඔහොම කියනවානේ. වටින ඇඳුම් වලින් කොච්චර සැරසුවත් මේවා ඉතින් කුණු ගොඩක්ම නෙමෙයිද මේ සරසන්නේ? අන්න පටික්කුල වේශයෙන් එන වංචක ඉරිෂියාවක් එන. ඒක ඉරිෂියාව. සැබවින් වෙන පටික්කුල සංඥාව ප්‍රඥා චෛතසිකයත් එක්ක බැඳෙන එක. ඒක මම ප්‍රඥාව ගැන කියලා දෙන්න. මෙතනදී මේ ඉරිෂියාව තමයි අර වේශයෙන් එන්නේ කියන එක පින්වත්නි. ඔය පින්වතුන්ල මතක තියාගන්න. මම මේ ටිකක් වේගෙන් කියන්නේ මේ කාලය ඇතුළත මම මේ චෛතසික ඉවර කරන්න උත්සාහ කරන නිසා. අවසානක තමයි අපිට දැනගන්න තියෙන්නේ අනිත්‍යතාව වේශයෙන් එන වංචක ඉරිෂියාව. ඒ කියන්නේ දැන් බොහෝ සම්පත් තියෙන කෙනෙක් දැකලා දැන් සැප සම්පත් බොහෝම තියෙන කෙනෙක්ව දැකලා අපිට හිතෙනවා මේ අනේ ඉතින් ඔය කොච්චර දේවල් තිබ්බත් ඕවා අනිත්‍යයි. තව ටික කාලෙකින් මේගොල්ලන්ගේ මේ සම්පත් කෙලවර වෙනවා. මරුණට පස්සේ කවුරුත් ඉන්නේ 4 ලියන් වලේනේ. ඒ කාලේ ආවට පස්සේ අපිත් මෙයාගෙත් වෙනසක් නැහැනේ. මෙහෙම සැපවින්දට වැඩක් නැහැ. අපි මැරෙනවා අනිත්‍යයි අරකයි මේකයි කියලා. අනිත්‍යතාව වේශිනුත් මේ ඊර්ෂ්‍යාව කියන එක වංචක ඊර්ෂ්‍යාව කියන එක එන්න පුළුවන්කම හොඳටම තියෙනවා. දැන් ඔය පින්වතුන්ලට තේරෙනවද මේ අභිධර්මයේ කියන්නේ විෂයක් නෙමෙයි. මොකද්ද? අභිධර්මයේ කියන්නේ අපේ ජීවිතේ පින්වත්. අභිධර්ම ඉගෙන ගන්නවා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන් තුළ තියෙන අඩුපාඩු ටික හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන. අපිට වැරදිච්ච දේවල් නිවැරදි කරගන්න ලැබෙන අනර්ගතම සම්පත්තියක් තමයි මොකක්ද? අභිධර්මය කියලා කියන්නේ. මම හිතනවා ඔය පින්වතුන්ලට මේ ධර්ම දේශනා එක්ක අභිධර්මයේ පිළිබඳව විතරක් නෙමෙයි මේ විශේෂ බැඳිච්ච ජීවිත කරුණු පිළිබඳවත් මනාව වූ අවබෝධයක් ඇති කරගන්න හොඳටම පුළුවන්කම ලැබෙවි. නිසා මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වුණා වූ මහානීය කුසලය ඔබට ජීවිත තතු මනාව අවබෝධ කරගන්න හේතු වන පාරමිතාවක් බවට පත් වේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. ප්‍රඥාදී ඉන්ද්‍රියයන් වඩා දියුණු භාවයට පත්ව ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ධර්මතාවයන් වැඩි ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවීම පිණිස මේ කුසල් ඔබට හේතු වේවා පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙම ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කළ මහපල්ලේගම ආනන්ද දමයන්තද සිල්වා මහතා සහ රේණුකා ස්වර්ණකාන්තිද සිල්වා මහත්මියට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන මහපල්ලේගම AP ට්‍රේඩර්ස් ආයතනයේට වසර 13ක් පෙරීම නිමිති කරගෙන එහි ගනුදෙනුකාර භවතුන්ටත් වෙළඳ නියෝජිත මහතුන්ටත් ඒ වගේම ඔවුන්ගේ දයාබර මව්තුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා. දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ආනන්ද රේණුකා යුවල ඇතුළු සුජීවත්ව වෙසෙන පවුලේ සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිබදව හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ වගේම නමින් මිය පරලොව යන්නට යෙදුණු පියසේනද සිල්වා මහතා, ධර්මදාසද සිල්වා මහතා, මැගලින්ද සිල්වා මහත්මිය, මැගලින් වීරකෝන් මහත්මිය, සුධර්මාද සිල්වා මහත්මිය, ශ්‍රියාලතාද සිල්වා මහත්මිය, ගර්ලිද සිල්වා, WM සුමනසිංහ මහතා, UB දිසානායක මහතා, BF මෙන්ඩිස් මහතා, KS ජයසිංහ මහතා සහ සකුලා සිල් මාතාව ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් වෙත්වා පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා. ඉක්මන් භවයකම උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා මේ පින්වත් මහත්ම මහත්වරුන් සිහිපත් කරපු නම් ගම්මැති සියලුම දෙනාට මේ රැස්වුණා වූ ධර්ම දානමී කුසලයෙන් මේ ජීවිතයේම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් විශ්ත සිද්ධ භාවයට පත් වේවා. මේ ගෞතම සම්බුද්ධ සසුනේහිම ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනීය භාවයට පත් කරගෙන ප්‍රාර්ථනීය බෝධීන් වෙත්නම් මේ භව දුක් නිමා කරගෙන ලබන උතුම් නිර්වාණය සුවසේම ලැබේවා. උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම සියලුම දෙවියන්ට විහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්මෙත් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මෙපින් අනුමෝදන් වේවා. දෙව්ලොව සැනසෙත්වා. මේ සම්මා සම්බුද්ධ දේශනීය සුරකින දීපය, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දායාද වෙච්ච දීපය තව බොහෝ කාලයක් ධර්මයෙන් අර්ථයෙන් පෝෂණය කරන්නට සම්මෙත් දෘෂ්ටික දෙවිවරුන්ගේ රැකවරණීය මේ උතුම් ධර්මද්වීපයට ලැබේවා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ගාථා සජ්ජායනා කරන්න. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. ඉරිදා සිතින් තස්සපුවේ ධර්ම දේශනාව